पंचाशतानि पुलिसहितानि अष्टपुलिसपुद्गलाय प्रपतोतो सावकसंगो आहुनेयो दक्षिणेयो अंजलिकरणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्तापि साधु 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 Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranam gacchami. Dhammang saranam gacchami. Sangham saranam gacchami. Dutiyampi buddhang saranam gacchami. Dutiyampi dhammang saranam gacchami. Dutiyampi sangham saranam gacchami. Tatiyampi buddhang saranam gacchami. Tatiyampi dhammang saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Panatipata viramani sikkhapadam samadhiyami. Adinādāna viramani sikkhapadam samadhiyami. Kāmesu miccācārā viramani sikkhapadam samadhiyami. Musāvādā viramani sikkhapadam samadhiyami. Surāmēra majjapamā daṭṭhānā viramani sikkhapadam samadhiyami. Samantā cakkavālesu atrā gacchantu devatā saddhammam munirājassa sunantu sagga mokkhadan. Dhamman savana kālo ayam bhadantā. Dhamman savana kālo ayam bhadantā. Dhamman savana kālo ayam bhadantā. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sudijāno bhavan hoti sudijāno parābhavo. Dhammakāmo bhavan hoti
ධම්මදෙස්සී පරාභවෝති. ඉන්නත් මාරිදී දෙසිකායතෙහි දෙවියන්තු මේ ඉන්නත් සෑම දිනම ආයතනයේ ප්‍රධාන මහත්මිය ඉලදාරී පෙරට කරගෙන ධර්ම ශ්‍රවණ විලාසී වයි ඉතින් පතර පරම මේ ධර්ම දේශනාවට මාතෘකා කාර්යව ඉදිරිපත් කළා. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. ජානනී කියන්නේ විජානනී කියලා කියන්නේ විශේෂයෙන් කියන්නේ විමසලා දැනගන්න. විමසලා දැනගන්නවා නම් විජානනී ගන්නවා නම් සුවිජානෝ බොහොමදේශී දැනගන්න. භවං හෝති දිනුව කොහොමද සිද්ධ වෙන්නේ? සුවිජානෝ පරාභවෝ. ඒ වගේම බොහොමදේශී පරිහානිය වෙන්නේ කොහොමද කියලා දැනගන්න. දිනුව පරිහානිය සිද්ධ වෙන ආකාර සියල්ල සංග්‍රහ කරමින් කියනවා ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. ධර්මයට ඇලුම් කිරීමෙන් දිනු වෙනවා, ධර්මයට ද්වේෂ කිරීමෙන් දිනු වෙනවා. මෙතන ධර්මයේ කියලා කියන්නේ සත්පුරුෂ ධර්මය, යහපත් මනුෂ්‍ය ධර්මය. යහපත් මනුෂ්‍ය ධර්මයේ කියනවා නම් ඒකාන්තයෙන් යාට දිනු සිද්ධ. මොකද මනුස්ස කියන වචනේ විග්‍රහය කියනවා මනස උස්සන්නතා. මනස උස්සන්නතා කියලා කියන්නේ මනසේ උසස් බව. මනසේ උසස් බව රකින්නට නම් උසස් මනසකින් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ මනසේ උසස් බව මනුස්ස කියන එකට යෙදෙන්නේ ඒක බෞද්ධ විග්‍රහයක් විතරක් නෙමෙයි. ඒක ලෝක ධර්මයේම පෙන්වන විග්‍රහයක්. අපි බලමු ඉංග්‍රීසි භාෂාවට આવොත් මනුස්සයෙක් කියනවා being, human being කියලා. being කියන්නේ සත්‍යය. human being කියන්නේ මනුස්සය. human කියන්නේ වචනේ. human being කියන්නේ වචනේ. human කියන්නේ තේරුම දක්වන්නේ මානසික quality of mind. කියන්නේ ඒක මානසික දියුණුවම තමයි ඒ කියන්නේ. ඒකට අනිත් භාෂාවලට කියත් මනුස්ස කියන වචනේ පාවිච්චි කරනවා නම් ඒ අර්ථ විග්‍රහ භාෂාවේ ස්වරූපයෙන් පෙන්නන්නේම මනුස්සකමේ අගය. අමුතෙන් කියන දෙයක් නෑ. අපි තිරිසන් සත්තු මිනිස්සු වෙන් කළා බැලුවොත් අපිට මේවා තිරිසන් සතත් අපි වගේ කනවා බොනවා. අපිට වගේ තිරිසන් සතට වේදනාව දැනෙනවා. උඩ සිතිවිලි පහළ වෙනවා. ඒ වුණාට හොඳ නරක කියන එක තෝරලා වැඩ කරන්න පුළුවන් කමක් තිරිසන් සතට නෑ. අපි හිතන්න පුළුවන්. මිනිස්යාට විතරයි මේක හොඳයි මේක නරකයි කියලා විමසලා බලන අරගෙන වැඩ කරන්න පුළුවන්. දැන් බලනකොට මම හිතන්නේ ඒක අනිත් පැත්තට ගියා. පොඩක් නරකක් විමසන්නේම නැතුව වැඩ කරන ජාතිය කියලා තින්නේ. විමසන්න පුළුවන් මොනවද විමසන්නේ? විමසන්නේ නැති එකයි ප්‍රශ්නේ. දැන් අපි සත්පුරුෂ ධර්මයේ යහපත් මනුෂ්‍යයාගේ ධර්ම කියන්නේ හිතන්න පුළුවන් මිනිහට අයත් ධර්ම. හිතන්න පුළුවන් මිනිහෙකුට අයත් ධර්මයට අනුව ඒ සිටින්නේ පසුබිම උඩ ජීවත් වෙනවා නම් එහෙනම් ඒ කාන්තෙන් යන දිනුව කරනවා. මොකද හිතන්න පුළුවන් මිනිහා කවදාවත් අනුන්ට හිංසාවක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ. මොකද
ඔය ඇත්තම හිතන්නේ ඔය ඇත්තන්ගේ වටා පිටාවේ ඉන්න අය කවුරු හරි කෙනෙක්. ඔය ඇත්තන්ගේ ජීවිතයේ හිරිහැරයක් වෙන ආකාරයෙන් ජීවත් වෙනවා නම් ඔය ඇත්ත ඒක තරන්න නැතිද? ඒක බාර ගන්න නැතිද? අදා කරන්නේ. හරි? තරන්න නැතිද? එහෙමනම් ඔය ඇත්ත නැති නැත්නම් අනිත් කෙනෙක් මට නැත්නම් අපට හිරිහැර වෙන විදිහට ජීවත් වෙනවා නම් ඒක තරන්න අනිත් අය නැතිද? ඒක බාර ගන්න ඔය ඇත්ත කෙනෙක් බාර ගන්න අනිත් අය නැතිද? නෑනේ. එහෙනම් මේක සාමාන්‍ය දැනීම. මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම ඔයත් ජීවත් වෙන්නේ නැත්නම් අනිත් අයට හිරිහැර වෙන්නේ. සිත සමානකට අනුන්ට හිතාපිට වැඩ කරනවා. විශේෂයෙන්ම සිතේ ක්‍රියාකාරීත්වයේ වචනයේ ක්‍රියාවට යොදවනවා. නැත්ද යොදන්නේ. මොකද ඔය කතා කරනකොට වැඩිපුර කතා කරන්නේ අනුන් ගැනද තමන් ගැනද? මම බලන්නේ තමයි මට උත්තර ඕනේ. අයියේ අනුන් ගැන. හොඳයි. අනුන් ගැන උනත් කතා කරන්නේ අනුන්ගේ හොඳක්ද නරකක්ද? වැඩිපුර කතා කරන්නේ. අනුන්ගේ නරකක්, ඕපාදුක්කයක්, අවමානයක්, අනුන් පහත් කොට සැලකීමක් කතා කරන්නේ. එතකොට එහෙමනම් අනුන්ට හිංසා වෙන්නේ ඉස්සර තමන්ට හිංසා කරන්නේ නැද්ද? නැද්ද? මොකද තමන්ට වෙන හිංසාව අනුන්ට වෙන හිංසාවට වෙන්නේ මොනවාද? ඒ තමන්ට වෙන හිංසාවෙන් තව තවත් බාහිර හිංසාව වැඩි වෙනවා. දැන් බලන්න මෙතන ඉන්නේ කාන්තාව කියනවා දෙපාර්ශ්වෙම ඉන්නවා. ඒක කතා කරනවා. බොහෝ විට අනුන්ට ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. අනුන්ට අවමාන කරලා කතා කරනවා. දැන් හැබැයි අනුන් කියන එක නා දන්නේවත් නැහැ මේ මට ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. මට අවමාන කරලා කතා කරනවා කියලා දන්නේ නැහැ. හැබැයි අවමාන කරනකොටම ඊර්ෂ්‍යා කරනකොටම කාටද පහර වැදිලා තියෙන්නේ. ඒවල වීරයෝ වගේ තමයි කතා කරන්නේ. සියල්ල දන්නවා හරි වීරයෝ Tamanට වැඩි කෙරුමක් නැහැ, දන්න කෙනෙක් නැහැ කියලා අනිත් අයට කතා කරන වචනයක් පාසා. මේ වචනේ කතා කරන ධර්ම සිතිවිල්ලක් පාසාම Tamanට මොනවද වෙලා තියෙන්නේ? හානිල නැහැ. එනින්ම මේ වචනයක් සිතිවිල්ලක් පාසාම Taman මන්ද බුද්ධිකෙක් බවට පත් වෙච්ච එක විතරයි. ඊළඟට එළිම මන්ද බුද්ධිකක් තමයි එන්නේ. ඒවල නැහැ. ඒ නිසා තමයි කියන්නේ යෝ බාලු මඤ්ඤති බාලයන් පඬිතෝ වාපි තේනසෝ. මේක මේ ආයතනේ ජීවිත ගණගන්න. යම් බාලේ තමන් බාල බව දන්නවා නම් ඒකෙනුත් එයා පඬිතෙක්. බාලෝපි පඬිතමානි පඬිතෙක් කියලා හිතාගෙන ඉන්න බාලයා කවි බාලෝතු විශ්සී අන්‍යයා තමයි නියම බාලයා කියලා කියන්නේ. ඔය වෙලාවේ බාලයා කවදාවත් තමන් බාලයෙක් කියලා දන්නේ නෑ, දැනගන්නේ නෑ. එයාට කල්යාණ මිත්‍ර සේවනයක් හෝ මෙවැනි ශ්‍රවණයක් හෝ ලැබිලා තම තමන් විමර්ශනය කරනවා තමයි දැනගන්න පුළුවන් මම බාලයෙක් පඬිතෙක් කියලා. ඒ මේ කියන දේ උනත් හොඳට විමසීමේ ආගමෙන් හිතියොත් තමයි තේරෙන්නේ මම බාලයෙක් නැත්නම් මම පඬිතෙක්. නිකන් ආගමෙන් හිතියත් නම් තේරෙන්නේ නෑ. අපරාධ ප්‍රේකාමාර දෙකක් කාලයකට වෙන එක විතරයි කරන්නේ. ඉතින් පොඩ්ඩක් මේ මම කියන එකම දිලගන්න ලෑස්ති වෙන්නේ නැතුව ඔයත් විමසිල්ලෙන් අහන්න. බොහෝ මේ සාන්තුරු කියන එක වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරන දේ වල බුදුහාමුදුරෝ කියන්නේ විමසීමෙන් භාවිතයක් නැත්නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. එහෙයි සාදු කියලා යයි නමුත් ජීවිතේට නම් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා වෙනසක්.
දැන් මම මේ ගාථාව කියව මාතෘකා ගාථාව. මේ ගාථාව මොන සූත්‍රයේද? සුවිජානෝ භවන්තෝති සුවිජානෝ පරාභවෝ කියලා කියනද? ඒක කොහොමද බෞද්ධයද සමහර? පරාභව සූත්‍රය. ඒ පරාභව සූත්‍රය කියලා කියන බෞද්ධයි කියලා කිව්වට පරාභව සූත්‍රය කියලා ඔයන කර්මීයමත සූත්‍රය කියලා හැමදාම කියනවානේ හැමදාම කියනයි බලන්න මායි තමයි කර්මීයමත සූත්‍රය හැමදාම කියන අපේ සංස්කෘතිය වැඩි කීකරණය කරයි කියන්නේ අනිත් අය කියන විදිහට කියනවා ඉස්සරයි කරපයි කියනවා අනිත් අය කියන්නේ ඔයගොල්ලෝ සිගාලවාද සූත්‍රය කියලා එකක් තියෙනවා සිගාලවාද සූත්‍රය කියවපු අය අතරින් මේ වැඩි වසර සූත්‍රය කියලා තියෙනවා. ඊගොල්ලෝ මම ව්‍යාකරණ සූත්‍රය නම් කියලා නැහැ. කොහොමද කියලා තියෙන්නේ? ව්‍යාකරණ සූත්‍රය. කියලාද? කාලාම සූත්‍රය. මොකද ඇත්තටම කියන්නේ මොකද කියලා තරමින් හිතන්නේ නැහැ. ලොකු දහමකේ අපි බෞද්ධයෝ කියලා. දැන් මේකෙන්ම තේරෙන වැරද්දක බුදුදහමක් නැහැ. වැරද්දේ බෞද්ධකමක් නැහැ. මොකද බුදුදහමේ අදුගානේ ගිහි ජීවිතයට අදාළ කර්ම ටිකක් දැනගන්න ඕනේ. නිවන පැත්තකින් තියලා නිවන් දකින්න එක තව පස්සේ බැරි ඒවලන්නේ. ඔක්කොම විතර මේ ලෝකෙට පත් වෙනවනේ. ඔබ ඉස්සෙල්ලා දැන් දුකින් මිදෙන්න හිතන්නේ මතු සංසාර දුකින් මිදෙන්න හිතන්නේ. මොකද උනේ? දැන් දුකින් මිදෙන්න. දැන් දුකින් මිදෙන්න මේ කියලා තියෙන ධර්ම කොටස. බලන්න දැන් මේ උගක්කට වැඩි කියනක අතීතවා. මේ සූත්‍ර පිළිබඳ දැනීම ඉස්කෝලේ ලැබුණේ නැති. එහෙනම් ඉස්කෝලේ ලැබුණා. ඔයයන් දෙකක් දෙන්නේ. එනම් අධ්‍යාපනයේ භාරයෙන් කියනවාද? දැන් මම අහුවට ඇත්තටම මොකද ඔයයන් කියලා. ඔයයන් අසරණයි. වැරද්ද ඔයයන් ගාවනේ වැරද්ද අපි ගාව. බණ කියපු අය ගාව. බණ කියපු කාමදරුණු බණ කිව්වේ දැන් එපා නිවන එල්ල කළා බණ කිව්වා දැන් අවශ්‍ය සැරසිත ගැන දේශනා කළේ නැහැ. ඔක්කොම ධර්මාසනේ කියනවා කියන අන්තරාභය ගැන කියනවා. මොන කියනවාද අන්තරාභය? ඕක දැනගත්තා කියලා වැඩක් තියෙනවා. අන්තරාභයක් තිබුණාම මොකෝ නැතම මොකෝ. හැබැයි පස්සේ ගමනවා කියලා වාද කරනවා තර්ක කරනවා අන්තරාභය ගැන. මොකක්ද ඒක වෙන්නේ? පන්සිල් ටික ගැනවත් හරියට අවබෝධයක් නැති මිනිස්සුන්ට අන්තරාභවය ගැන කතා කරලා වැඩක් තියෙනවද? ඔයයන්ට පන්සිල් ගැන අවබෝධයක් තියෙනවද? හරි පළවෙනි ශික්ෂාපදේ මොකද්ද? කියන්නේ ඉක්ම දෙකම කියන්නේ. පාණාති පාතා වේරමණී සික්ඛාපද සමාදියා. ඒ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියේගේ තේරුම මොකක්ද? ප්‍රාණඝාත අකුසලයෙන් වළකිනවා. එතකොට පණ ඇති සතුන් මරණ පරිනේ වළකිනවා. ඒකට පාණාති පාතා වේරමණී කියන තැනට විතරයි ඔයයන්ගේ උත්තරේ තියෙන්නේ. සික්ඛාපදං සමාදියාමි කියන දෙකට උත්තර ලැබිලා නැහැ. කවුද ඔහොම කියන්නේ? ඒ බණ පොතේ තියෙන කියලා තියෙනවා. දහම් පාසලේ කියන්නේ එහෙමයි.
හැබැයි බුදුහාමුදුරන් කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියන් කියන පාණඝාතයෙන් වැඩ කිරීම. ඊළඟ දේශනා කරන්නේ ප්‍රාණඝාතයෙන් වැඩ කිරීම ප්‍රාණඝාතී කිරීම මතුමතු නොකිරීම පිණිස මම අදිෂ්ඨාන කළා එහි පිහිටනවා කියන එකයි. ඒකයි පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියන්. පාණාතිපාතා පාණං අතිපාතං සතෙක්ගේ ජීවිතේ තොර කිරීම ඒක වේරමණී කරන්නේ නෑ වලකිනවා වැඩකිලා සික්ඛාපද සමාදියාමි ශික්ෂණය ඉක්මීම ඉක්මනවා මොකටද ඉක්මනවා කියන එකේ තේරුම මතුමතු ඉක්මනවා කියන එක. මතුමතු ඉක්මන්නේ මොකටද? ප්‍රාණඝාතේ වලකින්න. ප්‍රාණඝාතයෙන් වලකින්න මතුමතු ඉක්මනවා නම් ඒකට අදිෂ්ඨාන කරලා තියෙනවා නම් දැන් යාට සිහියෙන් ඉන්න ඕනේද නැද්ද? ඉන්නවා. අරිත්‍රා මේ බණ අහගෙන ඉන්නවා. සිහිය නැහැ හැබැයි. මధుරෙක් දිනනවා. මොකද කරන්නේ? බණ අහන ගමන් මధుරට පාන්නේ නැද්ද? කරනවා. ඒ කියන්නේ සිහිය නැහැ. සික්ඛාපදං සමාදියාමි කියන එක සමාදන් වෙලා තිබුණා නම් එහෙනම් මధుරව විත්තත් මధుරව මරන්න දැස් වෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා. මම මේක කරන්නේ නැහැ. අනිත් සිල්පද උඩටම එහෙම තමයි. විශේෂයෙන්ම සුරාමේරේ මඤ්ඤ ප්‍රමාදස්ථාන වේරමණී සික්ඛාපද සමාදියාමි. දැන් ඒකත් ඔය බොහෝ ආගම්වල තියෙන මූලික පසුබිම් පස්සේ කාලේ එක්කෙනාට ඕන විදිහට වෙනස් කරනවා. දැන් සුරාමේරේ මඤ්ඤ ප්‍රමාදස්ථාන වේරමණී සික්ඛාපද සමාදියාමි කියන එක බෞද්ධ විහිම වෙනස් කරනවා. ඒක ඇත්තටම කරනවා විහිළුවට ආපේක හැබැයි දැන් ඇත්තටම වෙනවා. මද පමණට මත් නොවෙන්න ගත්තට කමක් නෑ කියලා. මජ්ජ පමාදස්ථාන වේරමණී සික්ඛාපද සමාදියාමි. හැබැයි සික්ඛාපද සමාදියාමි කියනක මතු හික්මීම. මද පමණට ගත්තොත් මතු හික්මෙනවානේ. ඒ වොන්නක දාපු ක්‍රිස්තියානි ආගමේ දෙන්නවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් සතුන් මරුවට කමක් නැහැ. කෑමට මරාගත්තට කමක් නැහැ. හැබැයි ක්‍රිස්තියානි ධර්මයේ දීලා බලන්න කියන්නේ කොහෙද කියලා තියෙන්නේ? මොනවාද පෙන්නන්නේ කියන්නේ කොහෙද තියෙන්නේ? ක්‍රිස්තියානි ධර්මයේ මුල් දෙන්නේ දසපළදනේ. දසපළද මුල් දෙන්නේ. දසපළද කියන්නේ මොකක්ද කියලා තියෙන්නේ? ධනකේ කියනවා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැඩ කිරීම ගැන මොකක්ද කියන්නේ? Thou shall not kill. Thou shall not kill කියලා කියන්නේ මරන්න එපා කියන එක. අරයා මරන්න, මෙයා මරන්න, මෙයා කරුවට කමන්නේ, අරයා කරුවට කියලා නරක කියලා. ඒව විශ්වාසයක් නෙමෙයි. මරන්න එපා කියන්නේ පණ තියෙන කෙනෙක්. පණ තියෙන කෙනෙක් මරන්නේ නෑ කියන එකයි අර්ථය. හොඳට තේරුම් ගන්න පුළුවන්. යේසුස් වහන්සේ අද ජීවත් වෙන හිතෙන් නත්තල් දවසට මරණ කෝටි ගණන් සතු කියලා දැක්කොත් එහෙම. යේසුස් වහන්සේ විලාප කියලා කෑ ගහන එක නැද මොනවද මගේ නාමයෙන් මේ මගේ පදිනේ කරන්නේ? නැද්ද? බලන්න මොකක්ද වෙන්නේ කියලා. ඊගොල්ලෝ නත්තල් දවසට මේපදම කරන්නේ දැනගත්තොත් එහෙම. ඕක මිනිහට යහපතද සාපේ. එලිම සාපේ. නැත්තම් දවසකට බොන තරම වේපදුකම් කරන්නේ දැක්කොත් එහෙම විලාප දෙන එකක් නැද්ද ජේසුස් වහන්සේ ජීවත් වෙන කියන මම ඉපදිච්චෙන් මේ කාලකන්ණි මොකද්ද මේ කරන්න හදන්නේ කියලා කාලකන්ණි වෙනව නෙමෙයිද? හැබැයි ක්‍රිස්තියානියාගේ මෙහෙම එකක් කියලා නෑනේ. ඕනේ. පස්සේ හදාගත්තම මොකද වෙනවා? දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙන්න නම් දෙවියන් වහන්සේගේ ලේ මස් වලට එකතු වෙන්න ඕනේ. ලේ මස් වලට එකතු වීමේ සංකල්පය තමයි කියන්නේ red wine and red chocolate. සංඥාවේ wine and red නෙමෙයි ලේ මස්ෙන් තමයි කියන්නේ.
පඤ්ඤා නේ දෙවියන් වහන්සේ එහෙම කිව්වේ නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් වහන්සේ එහෙම කිව්වේ නේ මේ ඔක්කොම පස්සේ කාලේ හදාගත්තා ක්‍රමක්‍රමයෙන් කරන්නේ මුචි සාර්ථක ධර්ම අසාර්ථක බව පස්සේ මුස්ලිම් ධර්ම මුස්ලිම් මාර්ගය කියනවා මරාගෙන කන්න ඕනේ නම් වෙන දෙයක් කන්න නැත්නම් විතරක් සතෙක් මරාගෙන කන්න. සමහරවිට ප්‍රොෆෙට් මොහමඩ් තුමා දැනෙති රහතන් වහන්සේගේ නෙවෙයි සාමාන්‍ය මුදිමතේ ඒක නැති. ඉතින් මේ ජීවිතේ වටිනවා ඒකින්ද බැරිම තැනකදී සතෙක් මරාගෙන කෑවට ඔක මොකක්ද කියලා අරන් දෙකලා හිතන්නේ නැහැ. මොකද එහෙමත් හිතන්නේ නැති බවක් පේනවා. මොකද කියලා ගිනියන් වෙච්ච රත් වෙච්ච යකඩයක් උඩ ඉඳලා ඈතින් ඉන්න සතෙක් මරාගෙන කෑවට කමක් නැහැ. ඒක මොකද? ගිනියන් වෙච්ච යකඩයක් උඩ ඉඳගෙන මරන්නේ කියන්නේ. ඒ කියන්නේ මරණ කාපන් හැබැයි ඉඳවන්න ඇස්තියන් කියන එක තියෙනවා. ඒ ආගමේ සතුන් මරන්න බෑ. ඒ ආගමේ සුරාපානය කරන්න බෑ. ඒ ආගමේ බොරු කියන්න බෑ. කාම මිත්‍යාචාරය බෑ. අනිත් ඔය පංච සිස්ටර්ස්නේ එකක්වත් බෑ. ප්‍රාණඝාතයේ පොඩ්ඩක් ලිහිච්චලා තියෙන එක විතරයි කරලා තියෙන්නේ. ක්‍රිස්තියානි ආගමද කියන්නේ ක්‍රිස්තියානි ආගමේ ඔය දුෂ්චරිතේ එකක්වත් කරන්න බෑ. සුරාවටයි මාංශ භක්ෂණයටයි ලිහිච්චීම එතන ප්‍රාණඝාතයේ ලිහිච්චීමක් කරලා ඉතින් හැබැයි ආගම් දෙකේම මූලික යනකොට එහෙම ලිහිච්චීමක් කියන්නේ ඒක හරියට බෞද්ධයෝ සැප ලබන්නේ දෙයියන් කියලා දිනවා වගේ එකක් තමයි. අනිතාගමල් නම් එක්ක වෙනවා බුදුදහමේදී මේ අදීත බෑ කරනවා. සැප කියනවා යදලා හම්බෙන්නේවා නෙමෙයි. සැප කියනවා දැහැමි ජීවිතය තුළින් ලබන්න ඕනේ. සැප කියලා කියන්නේ සල්ලි නෙමෙයි. සල්ලි කියන දුකින් නැතු නැද්ද? නැද්ද? ඕන තරම් ඉන්නවා. සල්ලි තියනවා රැ නිින්දක් නැහැ. බයි නේද? සල්ලි තියනවා කන්න බෑ ලෙඩ. නේද? සල්ලි තියනවා ඒ නීතියට බයෙන් පස්සෙන් එළවයි කියලා ඉන්නවා. නේද? සල්ලි තියනවා අනේ ගෑණි නැහැ තහන්නේ. ඈ සැප තියනවා. සල්ලි තියනවා ළමයි නැහැ තහන්නේ. සැප තියනවාද? සල්ලි තියනවා මිනිහා බේබද්ද සූදුවන්තුවක් කියන දෙයක් අහන්නේ සැප තියනවාද? එහෙනම් සැප සල්ලි වල නෙමෙයි තියෙන්නේ. සල්ලි සැප ලබන්නේ එක හේතුවක් විතරයි. සැප ලබන්න බෑ බුද්ධිය නැත්තම්. බුද්ධි පරිහානිය සිද්ධ වුණොත් සැපේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයත් දැන් මේ ආයතනේ සේවය කරනවා. මේ ආයතනේ සේවය කරද්දී ඔයත් බුද්ධිමත්සේ කටයුතු කරන්නේ නැත්නම් ඔයත් ගන්න කවදාවත් යහපතක් සිදු කරගන්න බැරි වෙනවා. හැමදාම මෙහෙම ඉන්න පුළුවන්. හැබැයි මේ ආයතනේ සේවය කරමින් බුද්ධිමත් වැඩේ කඩ කඩින් කරන කෙනෙක් සමහර මේ ආයතනය හරහාම මහා කෝටිපතියෙක් වෙන්න බැරි. සමහර බුද්ධිමත් කටයුතු කරනවා. නිසා බුද්ධිය වැඩගත්. බුද්ධියත් එක එක මට්ටමට යනවා. බුද්ධිය යෝගියාගේ මට්ටමට යනවා. බුද්ධිය මාර්ගඵලලාභීගේ මට්ටමට යනවා. බුද්ධිය රහතන් වහන්සේලාගේ මට්ටමට යනවා. බුද්ධිය ධ්‍යාන මට්ටමට යනවා. ඒකට මේ මට්ටමට වැය ගන්න නැහැ. වැය ගන්න තියෙන බුද්ධිය තියෙන්නේ සාමාන්‍ය පස්කම් සුව බුද්ධියේ ඉහිගේ මට්ටමට. ඒ මට්ටමෙන් පහතට වැඩෙනවා නම් පස්කම් සුව හම්බ වෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ තරමටවත් බුද්ධිමත් වෙන්නට කටයුතු දෙන්න ඕනේ. හොඳයි. දැන් අපි බලන්න මම කිව්වා එක ආගමකවත් පංච දුෂ්කරතේ ඉඳන් නැහැ. කොහොම කිව්වත් ඔය ක්‍රිස්තියානි රටවල් වල
සත්ව හිංසාව අනුමතයි දඬුවම් කරන්නට නීතිය සත්ව හිංසාව. දැනගන්න සමාජයේ සත්‍යක් අරගෙන ඉර කරලා කූඩු කරලා තිබ්බත් නීතියෙන් දඬුවම් කරනවා. ඊගාවට සතෙකුට පහර දෙනවා දැක්කොත් එහෙම ඉරිම දඬුවම් කරනවා. විකර්මයේ සත්තු මරනවා දැක්කොත් එහෙම නීතියෙන් දඬුවම් කරනවා. ඒ කියන්නේ කොහොමද සතා ගැන හිතලා තියෙන අරින්න සතාගේ ජීවිතය ගැන. සතුන්ට හිංසා නොලී පිට. ඒ ක්‍රිස්තියානි රටවල් මොකද කියනවා? ඒකට එහෙමනම් ලෝක කොහොම නීති හදාගත්තත් ලෝක ධර්මතාවයේ මනුෂ්‍යයන් අතර ප්‍රාණඝාතය සුදුසුද නැද්ද? වැද්දන් ගාවට ගියත් වැද්දෝ සෙල්ලමකට සතුන් මරන්නේ නෑ. වැද්දා සතා මරන්නේ ඒ සතාට ගෞරව කළා මිසක් සතාට නිඳා වෙන විදිහට සතෙක් මරන්නේ නෑ. අනිත් එක ඒ සතාව මැරුවොත් ඒ සතාගේ මස් කුණු වෙන්න අරින්නේ නෑ. ඒ සතාගේ මස් ඔක්කොම පරිහරණය කරනවා. ඒකට හේතුව නිකරුණේ සතුන් මැරීම වරදක් බව වැද්දක් දන්නවා. ඒක බරපතල වැරද්දක්. දැන් ඔය සමහරකට ඔය සමාන රටවල් තියෙනවා සතුන් මැරීමේ චාරිත්‍ර තියෙනවා. සතා වද කරලා සතාගේ වටේ ඒගොල්ලෝ නැතුමක් කරනවා. නිකම්ම මරන්නේ නෑ සතා. මොන හේතුවක් නිසාද දන්නේ නැතුමක් කරනවා. එන්නත් ඒකේ මරාගෙන කෑවත් ඒකේ තියෙන එක්තරා විදිහක කඩාපියක් කියන්නේ ධර්මතාවයක්. ඒ වැද්දන්ගේ පැත්තට ඒ මිනිස්සු වෙන දෙයක් කන්නේ නැති නිසා මරාගෙන. අපි වැද්දෝ නෙමෙයි. නේද? අපේ කන්න දේවල් මේ විතරනේ. කොහොම වුණත් ලෝකේ හැම රටකම ප්‍රාණඝාතය කරනවා. අනුන්ට දැන් මම මේ මානසික අනුන්ට හිංසාවක් පිළිද තමන්ගේ වටේ තියෙන තමන්ගේ සමාජයේ හිරිහැරයක් දුකක් ඇති වෙන විදිහට යමෙක් ජීවත් වෙනවා නම් ඒ රටේ ආගම ජාතිය කුමක් හෝ වේවා ඒ මිනිසුන්ට නීතියෙන් දඬුවම් කරනවද නැද්ද? සමහර තැනකදී ප්‍රාණඝාතයේ නිදහස තිබුණත් ප්‍රාණඝාතයේ කිරීමේ නිදහසක් අත්හිංසාවේ නිදහසක් ඇති නෑ. දඬුවම් කරනවා. එමනම් ඒ දඬුවම් කරන්න ලබපු කරපු වැරදි දිහා බලුවොත් ඒ වැරදි ඔක්කොම ගැන හිතන්න ඒ වැරදි මේ කියපු සත්ව ඝාතනයේ සත්ව හිංසාව දදුන් දෙය ගැනීම කරකම් කාමාපචාර බාලාපචාර කාම මිත්‍යාචාරයේ බොරුව වංචාව අනුන් රැවටීම සුරාව මන්ත්‍රාවේ ඔය කාරණා ඔය කොටස් පහට පිටින් මොනවද තියෙන්නේ? දඬුවම් ලබන වැරදි. එර්නල් මන් කිව්වේ කොහොමද ඒ විචාර ප්‍රසංග ඒකෙන් දෙවියන් තේරුණා නම් අනිත් පැය තේරෙන්න ඕනේ. නොතේරුණා නම් මොකද හේතුව? තේරුණා නම් මගේ දිහා බලාගෙන ඉතියට විමසිල්ලෙන් අහලා ලෙවන් ආයිකේ ලෝකේ ඕනෑම රටක මිනිස්සු සමාජයේ තමන්ගේ වටාපිටාවේ ඇත්තන්ට හිංසාව පිණිස දුක පිණිස කටයුතු කරන නීතියෙන් ඒ මනුස්සයාට දඬුවම් කරනවද නැද්ද? දැන් ඔන්න ඔය ඉදිරියෙන් තමයි තේරෙන්නේ. මොකද ඔයන්ට මම දන්නවා කතා කරන්න කතාවක් තියෙනවා කියලා. කතා කරන්න මම අහන ප්‍රශ්නයක් පුංචි කටයුතු කරගෙන ඔක්කොම මේ ඉන්නේ නිකම් පැත්තකින් ඔළුවල් හරියන්නේ. දැන් මම ඔය බලාගෙන හිටියට උතරක් හිත වෙනස් වෙනවා තියෙන්නේ. මේක අහනවා නෙමෙයි.
ඒ බොරුවට අහගෙන ඉන්නවලු පෙන්නනවා වැඩක් වෙන්නේ නැහැ. කතා කරන්න මගෙත් එක්කලා කතා කරනකොට තමයි වැට මයිකේ අරමුණ කියන්නේ. ඒකට ලැබෙන උත්තරයන් මම දන්නවා ඒකට මම කියන්නේ තේරුණාද? නෑ කියලා. මම අහපු උත්තරේ වුණා. තේරෙනවද තමන් ආවට සමාජය කියන්නේ මොකක්ද කියන්නේ? තේරෙනවද නැද්ද? තේරෙනවා. තමන් ආවට සමාජයේ හිංසාව පිණිස කටයුතු කරනවා කියන එක තේරෙනවද? තේරෙනවා. එහෙම හිංසාව පිණිස කටයුතු කරොත් නීතියෙන් ඒ කරන දඬුවම් කරනවද නැද්ද? දඬුවම් කරනවා. ඒ දඬුවම් වලට යටත් වෙනවා නම් ඒ කරපු වැරදි සම්පූර්ණණය කරන ගත්තොත් ඒ එක කොටසක් ගත්තොත් සත්ව හිංසාව සත්ව ඝාතනයට අයිති නැද්ද? ඊගාවට අනිත් කොටසට ගත්තොත් නොදුන් දෙය ගැනීමක් හොරකමක් කියන මේවට යටත් වෙනවද නැද්ද? ඊගාවට ඊළඟට ගත්තොත් කාම මිත්‍යාචාරය කියන පරදාර සේවන, ස්ත්‍රී දූෂණ, බාල අපචාර, බාල කාම අපචාර කියනකට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඊගාට බොරුව, වංචාව, අනුන් රැවටීම වැටෙනවද නැද්ද? වැටෙනවා. ඊගාට සුරාව, මත්ද්‍රව්‍ය දඩුවම් ලබන්නේ නැද්ද? දඩුවම් ලබනවා. හොඳයි ඔය පහට සංසන්දනය කරලා බලන්න. මේ ලෝකේ රට කුමක් හෝ වේවා, ජාති කුමක් හෝ වේවා, ආගම කුමක් හෝ වේවා මිනිස්සු වැරදි කළා කියලා ඉර බන්ධන ගත වුණා නම් දඩුවම් ලැබුවා නම් ඒ මිනිස්සු ඒ සඳහා කරපු වැරදි ටික ඔක්කොම එකට සම්පූර්ණ කරලා ගත්තොත් ඔය පහ ඇතුළට නෙමෙයි දෙන්නේ. ඔය පහෙන් පිට මොකක්ද? නෑ. ඒවල එහෙමනම් මේ පංච දුෂ්චරිතය කියලා කියන්නේ පංච දුෂ්චරිතය කියන්නේ චරිතය කියන්නේ හැසිරීම, දුෂ්චරිතය කියන්නේ වැරදි අයහපත් හැසිරීම. මේ අයහපත් හැසිරීම නිසා මිනිස්සු දඬුවම් ලබනවා. ඒකම මේ අයහපත් හැසිරීම බෞද්ධයාට විතරද සුදුසු නැත්තේ? නෑ. ක්‍රිස්තියානි කියන සුදුසු නැද්ද? මුස්ලිම් කියන සුදුසු නැද්ද? හින්දු කියන සුදුසු නැද්ද? එහෙනම් අයහපත් හැසිරීමම තමයි. දැන් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරා පංච දුෂ්චරිතය නොකරන්න පංච සීලය සමාදන් වෙලා ගන්න කියලා. ඒක ක්‍රිස්තියානියෙක්ට සුදුසු නැද්ද? ඒක මුස්ලිම්යෙක්ට සුදුසු නැද්ද? සුදුසුයි. බෞද්ධයෙක් විතරක් නෙමෙයි. මොකද මේ හතරෙන් වැළකීම මනුෂ්‍ය ධර්මයක් නිසා ආගම් ජාති කුල වේද වලටයි කියනවා. නෙමෙයි. හැම මිනිස්සෙක්ම ආරක්ෂා කර යුතු ධර්මයක්. ඇයි මේක ආරක්ෂා කරන්නේ කියන්නේ? මනුෂ්‍යත්වය ආරක්ෂා කරනවා. මනුෂ්‍යත්වය ආරක්ෂා කරනවා කියලා කියන්නේ මිනිහාගේ මනුෂ්‍යත්වයට අයිති සිටීමේ ශක්තිය, මිනිස් බුද්ධිය ආරක්ෂා කිරීම. මනස වැරදි වැඩ කරනකොට අනුන්ට හිංසාව කරන විදිහට වැරදි වැඩ කරනකොට තමන්ගේ මනස කිලුට වෙනවද නැද්ද? මනස කිලුට වෙනවා නම් ඒ කියන්නේ මනස දුෂ්ට වෙනවා නම් තමන්ගේ සිතිවිලි දුෂ්ට වෙන්නේ නැද්ද? මනස දුෂ්ට වෙලා කටයුතු වෙනකොට ඒ කටයුතු හොඳ කටයුතුද නරක කටයුතුද? පදුත්තේන මනසා භාන්තීවා කරෝතිවා සතෝනං දුක්ඛමං වේති. දුෂ්ට සිතින් කියයිනම් කරයිනම් සතෝ එතෙන් පටන් දුක්ඛං අනුවේති. දුක තමා පසුපස්සේ එනවා. දැන් තේරෙන්නේ නැතුව ඇති දුක තමා පසුපස්සේ දුක බලින්නේ කොහොමද? මෙන්න බලන්න දුක බලින්නේ. බුදුදහමේ අනිත් ආගම්වල මේ දුෂ්චරිතය සදාහන් වලට විග්‍රහ නැහැ. බුදුදහම විග්‍රහ කරනවා. ඇයි එහෙම වෙන්නේ? දුෂ්චරිතයෙන් අයහපත වෙන්නේ ඇයි? ඔය දුෂ්චරිතයේ මුල් හතරට ඔය සිගාරුවාන සූත්‍රයෙන් කියවන එකයි මම මේ ඇහුව වැටන්නේ.
සිගාලුවාද සූත්‍රය කියලා තියෙනවා නම් ඒ සිගාලුවාද සූත්‍රය කියන සතර කර්ම ක්ලේශ කියලා හතරක්. කර්ම ක්ලේශ කියලා හතරක් තියෙනවා. මොනවාද මේ කර්ම ක්ලේශ කියන්නේ? දුෂ්කරිතේ මුල් හතර. ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද. මේවා කර්ම ක්ලේශ කිව්වා. කර්ම කියන්නේ චේතනා සහගත ක්‍රියා. චේතනාම් වික්‍රේ කම්මං වදාන්නේ කියන්නේ. ඒක තමයි කර්ම. චේතනා සහගතව කරන දේවල්. චේතනාව කියලා කිව්වේ පෞද්ග පින්ද කියලා නොදන්නකම. හරි දන්න දේ හරි නෙමෙයි. චේතනාව කියලා කිව්වේ සමාජගත අපිට මේ දරුවෝ දන්නේ නැහැ, බරපතලකමක් දන්නේ නැහැ. අම්මට ගහන එකේ විපාකය. එළමයි සමහර තරහ ගිහින් අම්මට ගහනවා. අම්මට ගහපුවම අම්මා හිතනවා අනේ ඉතින් ළමයෝ බරපතලක් දන්නේ එකක් නෙමෙයි ළමයට විපාකයක් නෑ කියලා. ඊළඟට ළමයා මේකේ බරපතලකම් නොදැනගෙන හිටියත් පෞද්ග පින්ද කියලා නොදැනගෙන හිටියත් ඒක කර්මයට බාධාවක් නෙමෙයි ළමයා. ළමයා අම්මට ගහන අවස්ථා දෙකක් තියෙනවා. ළමයා සමහරවිට පුදුම සතුටකින් අම්මත් එක්ක අම්මගේ සෙනෙහස උතුරාගෙන යනවා. ඒක දරුවා පිට දානවා අම්මට ගහගෙන යනවා. පුංචි ළමයි කරන්නේ ඒක. වෙනන්නේ. ළමයා තරහින් නෙමෙයි ගහන්නේ අම්මට ආදරේ වැඩි කමද? අම්මට ගහනවා. චේතනාව හොඳද නරකද? ඔව්. ඒ කියන්නේ අම්මට රිද්දන නපුරු චේතනාවක් ඒක නෑ. රාගයෙන්වත්, ද්වේෂයෙන්වත්, මෝහයෙන්වත් නෙමෙයි ඒ ගහන්නේ. හැබැයි ළමයා ගහනවා මොනවා හරි අම්මා ඉඳලා දෙන්නේ නැතුව තරහ ගිහිල්ලා. දැන් චේතනාව හොඳද නරකද? දැන් ද්වේෂ චේතනාව ගහන්නේ. දන්නේ නෑ ළමයා හැබැයි අම්මට ගහන එක පෞද්ග පින්ද කියලා. හැබැයි ළමයා ගහන්නේ තරහ චේතනාව. එහෙනම් තරහ චේතනාව තියෙනවා යා. චේතනාව බලපවත්න්නේ දෘෂ්ටිය මත නෙමෙයි. චේතනාව බලපවත්න්නේ ඇතිවෙන සිතිවිල්ල චිත්ත ශක්තිය මත. ඒ ක්‍රියාව කර්මයේ ඇතිවෙන්න මුල් වෙච්ච හිත රාගයේද, ද්වේෂයේද, මෝහයේද. ප්‍රාණඝාතය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? පුළුවන්ද? අදින්නා දානය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? පුළුවන්ද? කාම මිත්‍යාචාරය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? මුසාවාදය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? මේ හතරම කරනකොට රාග, ද්වේෂ, මෝහ පෙරපසු නොවීම එක්ක රාග, මෝහ එහෙම නැත්නම් ද්වේෂ, මෝහ ඔය දෙකට තමයි බලපාන්නේ. දැන් රාග, ද්වේෂ, මෝහ කියන්නේ පිරිසිදු චේතනාද දුෂ්ට චේතනාද? දුෂ්ට චේතනාද. ඒ චේතනාවල් වලින් කටයුතු කරනකොට මනස දුෂ්ට වෙනවා. ඒ කියන්නේ මනස කෙලෙසෙනවා. මේ කර්මයන්ගෙන් මනස කෙලෙසෙන හින්දා තමයි කර්ම ක්ලේශ කියලා කියන්නේ. දැන් නිරතුරුව මේ කර්ම කරනවා. නිරතුරුව මනස පිළිපෙනවා. කිලිටෙන පුද්ගලයාගේ සිටීමේ ශක්තිය දුර්වල වෙනවා. ඕක මහා ප්‍රඥාවක් නවත්තන්න පුළුවන් එකක්ද? දුෂ්ට චේතනා නිසා මනස කිලිටු වීම මහා ප්‍රඥාවක් නවත්තන්න පුළුවන්ද? මෞංකාර දෙවියෙකුට නවත්තන්න පුළුවන්ද? වෙනත් නොපෙනෙන බලවේගයකට නවත්තන්න පුළුවන්ද? බුදුහාමුදුරට නවත්තන්න පුළුවන්ද? බෑ. ඕක ලෝක ධර්මතාවය. දැන් මේ ලෝක ධර්මතාවයෙන් පිටපැන්නොත් පිළිහෙනවද නැද්ද? අන්ධ බුද්ධිය පිළිහෙනවා. ධම්ම දෙස්සී පරාසෝ ධර්මයේ දේශිකලොත් පිළිහෙනවා කියනවා. ඔය කිව්වේ ඔයයන්ට මහා යෝගීෙක් වෙන්න බුද්ධිය නෙමෙයි. මේ කම්සප බුද්ධින මොද මිනිස්සෙක් වශයෙන් සමාජ තුළ ඇති වී යුතු බුද්ධිමත් බව සඳහන් යෝගී. ඔය බුද්ධිය ඔයයන්ට තියනවාද?
මේ මාත්‍රෙන් මේ ඉන්නකම හොඳට විමසින්නේ මේ බණ කිව්වේ ඔයත් අංගෙ. ඔයත් අංගෙ බුද්ධි මට්ටම හරියම පහසයි. හරිය ලොකු තරක කරන්නත් දක්ෂයි. මම දන්නවා වාද කරන්නත් දක්ෂයි. ඒ බුද්ධියන්තෙන් නම් ගන්න දෙයක් නැහැ. හරියම පුදුම දෙයක්. සාධක අපි ලැජ්ජ වෙන්නේ. අපි සාධක ඔයත් අතර වැඩි ගොඩක් ගම්බද පාරට මිනිස්සු ඉන්නවා. උගත් නෑ. ඔය බුද්ධි. ඔයත් මොකද නදුනේ? ඔයත් කොහොම රූපවාහිනී බලන්නේ කියලා රූපවාහිනී දවසකට පැය දෙකකට වැඩි ගත කරන්න කියලා පැය දෙකකට වැඩි ගත කරන්න නැති අය. කොහොමද ජීවිත චිත්‍රපටියෙන් බලන්නේ කියලා? තේරුණාද? බලන්නේ කියලා Hindi single nanti orang oh itu tuh pun file dekat වැඩි වෙන්නේ නැහැ කාටුන් එහෙම බලන්නේ කියලා පුතාලා බලන්නේ බලන්නේ හොඳයි ඔය චිත්‍රපටි වල තියෙන වැඩිපුර රාගයේද ද්වේෂයේද මොහොත ඔක්කොම තියෙන වැඩිපුර තියෙනවා රාගයේ ඔබට කට අරගෙන බලාගෙන ඉන්නේ නැද්ද අනුන්ගේ රාගික හැසිරීම රාගික රඟපෑම ඔයත් පුදුම වින්දනයකින් බලාගෙන ඉන්නවද නැද්ද? බලාගෙන ඉන්නකොට ඔය ඇත්තන්ගේ සිත් තුළ රාගය ඇති වෙන්නේ නැද්ද? ඒ රාගයේ ප්‍රකෘති රාගයද විකෘති රාගයද? ප්‍රකෘති රාගය. දැන් කාමයේ මිච්ඡාචාරය නෙමෙයිද? හිතවද කලින් මම කරන්නේ කාමයේ මිච්ඡාචාරය කියලා? හැබැයි කියන්නේ මේකයි. ඕක සමන් කාම විද්‍යාචාරයේ සමන්ගේ චේතනාවෙන් යෙදෙන්නේ නැහැ. ඒකෙන් ඉඳන් පසුපස එළවා කර්ම විපාක වශයෙන් ලැබෙන එක නෙමෙයි. හැබැයි ඒ මොහොතේ සිද්ධ වෙන මානසික දුෂ්ටතාවය පසුපස එළවා විපාක නොදුන්නට මේ ආත්මවල විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. විපාක ලැබෙන හැටි කියන්නේ මෙතන කර්ම දොර ගොඩක් ඉඳලා උත්තරම කියන්නේ අනවශ්‍ය විදිහට කොයිද දිනපතා කොහොම විකෘති කාම තත්ත්වයක් විකෘති කාම ආශාවක් රාගයක් උත්පත් කරගන්න ගත්තොත් තමන්ගේ තියෙන ලිංග ප්‍රමාණී ශරීරේ විනාශ වෙනවා. සාදුවන් ලැබෙන්න තියෙන ලිංග ප්‍රමාණය විනාශ වෙනවා. ඔය රාගයේ දිගින් දිගට නිතර මානසික වර්ධනය වෙනකොට විචාචාර වශයෙන් සම්මාචාරයක් කියලා එකක් තියෙනවා. සම්මාචාරව දීති බය ඇති වෙන්නේ නැහැ නේද? දැන් අපිට කසාද බැලලා යනවා. කසාද බැලලා යනකොට යන්නේ සාමාස්වාදයේ සඳහා දෙන්නයි. යනකොට තමන් යන්නේ අම්මගේ තාත්තගේ ආශිර්වාද නෑදෑයන්ගේ ආශිර්වාදය තුලින් යන කුලවල යනකොට කායින්වත් කිරියරයක් කරදරයක් පාරකයක් කියන නිදාවක් අමාත්‍යක් කියන බයක් කියනවානේ. හැබැයි මිච්ඡාචාරයට වැටෙනවා. මිච්ඡාචාරයට වැටෙනකොට බය නැද්ද? දැන් අපි සම්මාචාර අනුව යනවා. පොලිසියෙන් එවිට පස්සේ මිච්ඡාචාර අනුව යනවා. පොලිසියෙන් එවිට පස්සේ එනවා. නම් බය නැද්ද? බය, වේදනාව,
ඒ වගේම දැඩි ද්වේෂය මේ ඔක්කොමත් එක්ක බලපාන. ඒකට මානසික දුෂ්ටතාවය ඒ සම්මාචාරයේ උද විපුරුෂයන් වශයෙන් එකද සම්මාචාරයේ එන අම්මා තාත්තගේ අවශ්‍යය ඇතුව ඒ වගේ ආකාරයෙන් ස්ත්‍රී පුරුෂයන් එක්කෙනෙකුට රාගික සේකරා කියනවා තමයි. ඒකෙන් අකුසල ඒකෙන් ඇත්ත වශයෙන්ම මානසික දුෂ්ටතාවයක් වෙන්නේ නැහැ නෙමෙයි වෙනවා. ඒකට සමාව පරිහානියට පත් කරන්න තුරුසම් මානසික දුෂ්ටතාවයක් එන්නේ නැහැ. හැබැයි වික්ෂුන් වහන්සේලා දෙකේ එපා කියලා කිව්වේ යම් තරමකින් හරි වෙන මානසික දුෂ්ටතාවය තමන්ගේ මනස වර්ධනය කිරීමට බාධාවක් වෙනවා. ඒ නිසා තමයි භ්‍රමචර්ය ජීවිතය ගත කරන්නේ කියන්නේ. නැත්නම් භ්‍රමචර්ය නොවුනා කියලා නිවර්ග බාධාවක් කියන්නේ නෙමෙයි කිසියම් නිවන් දකින්නවා. හැබැයි අර ඉක්මනින් ඒක කරගන්න තියෙන තත්ත්වේ නැති වෙලා යනවා. පොඩ පොඩ්ඩක් මනස මේ පැත්තෙන් පිළිපෙන්නද යනවා. දැන් ඔයත්ෝ නිවනට පනින්න වේගයෙන් යන වැස්සයයි නෙමෙයි. ඔයත්ෝ අමුදරු පෝෂණය කරනවා, සාන්තක මුක්ති විඳිනවා. ඒ හින්දා ඔයත්ෝ ඒ තත්ත්වයේ ජීවත් වෙනවා. දැන් ඒ නිසා අනුදැනවදා දැන් මුලින්ම පංචශීලයේ ගැන කියනකොට කියලා තියෙන්නේ අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාන් කියන සමාදන් වෙනවා. ඉතින් කියලා දෙන්නේ අබ්‍රහ්මචර්ය කියලා. ඔබ දන්නවා හැමෝටම කරන්නේ බෑ කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැක්කේ ඔබ අපහසු අපිට හිතනවා නම් මට භ්‍රමචර්යාවේ යෙදෙන්න අපහසුයි කියලා. එහෙනම් කාමේසු මිච්ඡාචාර වේරමණී කියලා සමාදන් වෙලා පරදාර සේවනයන්ගේ වලකින් තමන්ගේ ස්වාමියා තමන්ගේ භාර්යාව එක්ක ජීවත් වීම ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුගේ ප්‍රශ්න ධ්‍යාන දෙපා මොකද කිලුතු වීම වැඩි. තම ධර්ම tattve කිලුතු වීමක් සිදු වෙනවා මිච්ඡාචාරය. උදාහරණයක් වශයෙන් ගන්න. දැන් සම්මාචාර අනුව දෙන්නේ කතාද බලන්න. එන්නට කාමාශාවල් තියෙනවා. දෙන්නත් එක ජීවත් වෙනවා. දරුවොත් ලැබෙනවා. හැබැයි කොච්චර දරුවෝ ලැබුණත් කොච්චර කාමාශාව තිබුණත් කරුණා මෛත්‍රිය වෙනසද? මගේ දරුවෝ, මගේ භාර්යාව, මගේ ස්වාමියා කියලා කරුණා මෛත්‍රිය නැති වෙනවද? නෑ. හැබැයි අපිට ඒ මිනිහා හරි ඒ ගැන තියෙනහරි වෙන මිනිහෙක්ට සම්බන්ධකමක් ඇති කරගන්නවා. වෙන ගෑණියෙක්ට සම්බන්ධකමක් ඇති කරගන්නවා. ටිකක් දුර ගියොත් තමන්ගේ ගෑණි, තමන්ගේ ළමයි ඔක්කොම දාලා අර ගෑණිට කියන්නේ නැද්ද? අර මිනිහට කියන්නේ නැද්ද? යයි. ඒකෝට සම්මාචාරාදීති මගේ දරුවා ආකාරින්නේ නැහැ. මිච්ඡාචාර වුණාට පස්සේ දරුවා සාපයක් වුණේ නැහැ. දරුවා කරදරයක් වුණේ නැහැ. දරුවා දාලා යන්නත් පුළුවන්. එහෙනම් මිච්ඡාචාරය කියන්නේ කාමයේ උමතු භාවයයි. උමතු කාමයට කාම පිස්සෙන් දැවෙන්නට උදන් නරක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ පායේ පැත්තට. හැබැයි දැන් ඔයාලට දිගටම විකෘති ක්‍රමයකින් වක්‍රාකාරයකින් ඒ කාම මිත්‍යාචාරයේ යෙදෙනකොට ඔයාලගේ මානසික විශ්වාසය යනවා. ඒ මානසික විශ්වාසය තුළ සිද්ධ වෙන්නේ මොකද? ශරීරයේ රසායනික ක්‍රියාදාමයක හානි වුණා. කොහොමද? මානසික විශ්වාසය වෙනකොටම මානසික තියෙන ස්වභාවය ඇඩ්‍රිනලින් හෝමෝනේ බලපාන. ඇඩ්‍රිනලින් හෝමෝනේ ක්‍රියාකාරීත්වය තීව්‍ර වෙනවා. තීව්‍ර වෙච්චාම ලේ ධාතුවත් එක්ක මොලේට කියනවා. මොලේට කියනකොට මොලේ දැන් වින්දනය ලැබුණේ යම් තැනකින්ද ඒ වින්දනය ලබන ස්ථානයේ අර හෝමෝනේ ගලාගෙන ඉන්න පටන් ගන්නවා ලේ ධාරාවත්. එතකොට ඒ හෝමෝනේට ඒ සයිඩ පුරු වෙනවා. පුරු වෙච්චාම නැවත ඒක මට ඕනේ කියලා ඉල්ලනවා. අනිත් මේ පැන්දා ටිකක් දීපම තව ඉල්ලන්නේ ඒ වගේ ඉන්නවා. පැන්දා වැඩි කෑවොත් මොකද වෙන්නේ? ටිකක් කෑවොත් ආසයි කියලා තව ඉන්නවා. වැඩි කෑවොත් මොකද වෙන්නේ? මත් වෙලා ලෙඩ වෙනවා. මත් වෙනවා ලෙඩ වෙනවා. අර හෝමෝනේ රාගයෙන් දුෂ්ට වෙච්ච හෝමෝනේ දිගින් දිගට අර සයිඩ් වලට දෙනකොට ඒ සයිඩ් ආස කරනවා ඒ හෝමෝනේ දිගට. දැන් දීපන් කියලා කියනවා. ඊට පස්සේ අර වගේ චිත්‍රපටි තව බලන්න
ආස හිතෙනවා. ආස හිතෙනකොට ටික දවසක් යනකොට ඒකේ මත් වෙනවා. මත් වෙච්චාම තමයි කියන්නේ ඇඩික්ට් වෙනවා කියන්නේ. ඇඩික්ෂන් කියන්නේ අන්න මත් වුණා. ඒ කියන්නේ ඒකට අපි අත්දැකී වුණා. අත්දැකී වෙච්චාම තව ටිකට යනවා අන්තිමට ලෙඩෙක් බවට පත් වෙනවා. ඒක තමයි මානසික රෝගියෙක් වුණා කියලා කියන්නේ. අත්දැකී වීම ඊළඟ පියවර මානසික රෝගියෙක්. කාමයේ හේතුවෙන් මේ විදිහට මානසික රෝගියෙක් වුණා නම් එයා කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ යාගේ ජීවිතේ. ධනිකාවක් වෙනවා කියන්න පුළුවන්. ඊට පස්සේ පිස්සු මට්ටමට ඉඳලා පාරක් ගන්න යන්න පුළුවන්. යන්නේ නැත්නම් ඊට අන්තිමට ඇඟේ වස්ත්‍රයක් තියෙනවා කියලා දන්නේ නැති තත්ත්වයට අරගෙන වැටෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව මානසික ක්‍රියාවලිය දුෂ්කරයි. මරිලා විපාක දුන්නේ නැහැ. හැබැයි පදුත්තේන මනසා භාසතිවා කරෝතිවා බලාගෙන ඉන්නවා කියන්නේ කරෝති තමයි. කරනවා කියන එක තමයි බලාගෙන ඉන්නවා කියන්නේ. දුක පසුපස්සේ ආවේ නැද්ද? බලන් ඉන්න වෙලාවට නෙමෙයි එළියට ආවේ. කලක් නිමින් ගිහලා ඉස්සරහට ආවා. හැබැයි ආවේ පසුපස්සේ ඇවිල්ලා. දැන් ඔයතන තේරුණා නේද? මේවා බාහිර බලවේගවල බලපෑම් හැටියට නෑ. මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික පසුබිමේ තියෙන දෙයක්. හැබැයි මම එකකින් ගත්තේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර ඔක්කොම තමයි. දැන් අදින්නා දාන වේරමණී කියන්නේ අදින්නම් ආදානං නොදුන් දේ නොගැනීම. නොදුන් දේ ගැනීමෙන් ආදානය කියන්නේ ග්‍රහණය කරනවා. ග්‍රහණය කිරීම අදින් විතරක් නෙවෙයි හිතින් කරන්න බැරිද? ඔය වගේ ඔයක කොච්චර දවසකට අනුන්ගේ දේවල් හිතින් ග්‍රහණය කරනවද? අනුන්ගේ ලස්සන ඇඳුම ග්‍රහණය කරන්නේ නැද්ද හිතින්? ග්‍රහණය කරනවා. අනුන්ගේ ගෙදරට ගෙනාව අලුත් ටීවී එක ග්‍රහණය කරන්නේ නැද්ද? අනුන්ගේ වාහනේ ග්‍රහණය කරන්නේ නැද්ද? අනුන්ගේ ඇඳගෙන ඉන්න අනුන් කරේ තියෙන මාළේ ග්‍රහණය කරන්නේ නැද්ද? අරුන්ගල් ග්‍රහණය කරන්නේ නැද්ද? නැද්ද? සමහර ළඟට ඇවිල්ලා අහනවා අනේ ශෝකණේ කියලා. ඊයක් විතර වෙනවා දැනි. ඒක තමයි කියනවා. ඉතින් ටිකක් වෙලා ගිහලා හිතේ අනේ ශෝක ඊයක් විතර වෙනවද කියලා කියනකොට අරය ගානක් කියනකොට වටිනාකමක් වෙන්න ඉතින් අදි කියනවා අනේ මට සුණි එකක් ගන්න ඇත්නම් හිතෙන්නේ නැද්ද? ඉතිච්ච ගමන් ග්‍රහණය කළා නෙවෙයිද? නවනේ ගන්න බෑ දැන් සම්මි නෑ. හැමදාම ග්‍රහණය කරගෙන ඉන්නවා. අර මානේ දකින්න බැසවන්නේ නැද්ද? බැසවන්නේ? ඒ පැසලීම දිගින් දිගටම මානසික දුෂ්ටතාවයට හේතු වෙන්නේ නැද්ද? අන්තිමට පිස්සු ඇක්ලා හොරෙක් වෙන්නේ නැද්ද? ද්වේෂයෙන් දැනගන්න ඔය අනිත් ඒවාට වැඩි පහරකයි ඉතින් මේ මෙලොත් මොකක් ඔය අදින්නා දාන්න. ඔය හැම තිස්සෙම ඊර්ෂ්‍යාවෙන් ද්වේෂයෙන් ඉන්න කෙනෙක්. ඔබ ප්‍රාණඝාතයේදීත් එහෙමයි. දැන් සතෙක් මරනකොට ඒක කීප පැත්තකින් එනවා. අපි කොච්චර මොන දෘෂ්ටියකින් හිටියද මරනකොට අපි ආයුධයක් අතට ගන්න මරණ චේතනාව අනුව සතා මරන්න අපි යොදවන්න අපේ සිත දුෂ්ට වෙලා තියෙනව නේද? ඊට පස්සේ ලේ දැක ඌ දඟලද්දී අල්ලගෙන තද කරගෙන මරනවා කපනවා. දුෂ්ට වෙලා නැද්ද? ඒ සතාගේ මනසට ඒ පැත්තෙන් දුෂ්ට වුණා වගේ මේ කරන්නේ මේ පැත්තෙන් මගේ මනස දුෂ්ට වෙනවා. මොකද බලන්න. සතාගේ පැත්ත බලවත් මගේ පැත්ත බලවත්. මගේ පැත්ත බලවත්. සතාගේ පැත්ත දුෂ්ට වීම හේතුවෙන් සතාගේ ඒ විදිහටම වෙනවා. ඒ සතාගේ මස්තික උපෝම ආසනික වගේ. මේ මස්තරට පුදුම විදිහේ විසක් ඇතුළු වෙන්නේ. අර දුෂ්ට මානසිකත්වයේ ඒ ධාතුව සම්පූර්ණයෙන් විස වෙනවානේ. ඊට පස්සේ ඒක අපි කරනවා. ඒ මස් දුෂ්ටමාත්‍ර කියන අවශ්‍යයි කියලා. මස් හැබැයි මස් අවශ්‍ය වෙනවා. මස් වල තියෙන ඒවා නම් අවශ්‍ය වෙනවා. මේ අර විස කාටවත් අවශ්‍ය නැහැ. මස් කෑවොත් ඔබ වෙනවා දැනගන්න. ගොඩක් වෙලාවට ගාන දෙනකට අපේ ශක්තිය තියෙනවා. දෙයක් ඇදිච්ච ගමන් ඔක්කොම ශක්තිය කියලානේ.
අසනීපයක් ඇති ගමන් හදාගන්න. මොකද මස් මාංශ වලින් ඉක්මනින් ඇති කරන ශක්තියක් තියෙනවා. ඉක්මනින් හදාගෙන වැටෙනවා පාන. දවස් දෙකක් නොකා හිටියොත් ආයෙත් 7 අවුරුද්දක් කෑවේ නැහැ වගේ තමයි ඒ විදිහට දුර්වල වෙන කිසිම කතාවක්. නමුත් එළවලු ශක්තිය ගන්න දිනාට කවදාවත් වේලක් දෙකක් තුනක් නොකා හිටිය කියලා එයා දුර්වල වෙන්නේ නැහැ කීවා. ඒක දැන් වෙලා තියෙන්නේ එළවලු කන එක භයානකයි. මස් කනකට වැඩි භයානකයි සම්බන්ධව එළවලු කන. ඈ ඕර බෙහෙත් ගන්න සත්තු මරන්න දාම බෙහෙත්. ඊගාට පොර වශයෙන් දානවා මුල දිගේ එන්නේ නැද්ද ගහට උන්ජාව වශයෙන්. පිටක් තියෙනවා ඇතුලේ තියෙනවා. වෙනදී කම්මැලි නැතුව ගෙදර වත්තේ මුරුංගල හිටියද. කරම් මුරුංගද සතර මුරුංගද දෙකම හදාගන්න බැරිද? ඉන්නතන මොකද ඒකට වත් මහ ලොකු ඉඩක් නැහැ. පොඩ්ඩක් ඉඳ තියෙන තැනක නීති වෙලක් දාගන්න බැරිද? ඕන තරම් කරන්න පුළුවන් දෙයක්. ඊගාවට ওই විදිහට ගෙදර වවා ගන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. මල් පෝච්චි කීපයක මිනිස් ටැක්ස් කීපයක් වවා ගන්න පුළුවන්කම තියෙනවා හොඳට. දැන් තියෙන ඕනනම් තමයි වවා ගන්න තව දේවල්. පොඩි කෑල්ලක මුහුණු ඇල ටිකක් දාගන්න පුළුවන් කොහෙද? ඊගාවට ගොඩබල ටිකක් පෝච්චි වල හිටව ගන්නද පුළුවන්. තක්කාරි ගස් පෝච්චි වල හිටව ගන්නද පුළුවන්. දැන් මේවට තමන්ගේ පොඩ පස් ටිකක් ඇති ගෙදර ඉදුල් වතුර ටික හොඳටම ඇති. ඊගාවට තෝම පොර ටිකක් නැත්නම් කොම්පෝස්ට් වගේ වහදලා ඒ පාරවල දාලා තියෙන කුණු ටික එකතු කරලා එක තැනකට දාලා කොම්පෝස්ට් කරනවා පොලිතින් ටික අයින් කරලා මොන තරම් සම්පතක් ඔය පාරවල් කුණු කොට වල දාලා පළතුරුද කෑම ඔක්කොම ගහලා පාරයින් දානවා. ගෙදර බැරල් එකක් දාලා ඒකට අලුණු ටිකක් දාලා ඒක පල් වෙලා කතා වෙන්න හැදුවා නම් දෙලින්ම පොරනේ ওই ටිකම දාලා හදනවා අනිත් පැත්තට. ඉතින් කාටවත් යමක් වෙන්නේ නැතුව හොඳ ආහාර වේදික මානසික වින්දනයක් ඇතුළට ඇතුල්නේ නැති. තමන්ගේ වාස්තේ උයපු එකක් හදපු එකක් උයාගෙන කනකොට තමන්ගේ වාස්තේ වවලා හදාගත්ත එකක් උයාගෙන කනකොට තමන්ට මානසික තෘප්තියක් වින්දනයක් නැද්ද? ඒක කලින් කියලා කනකොට කියනවාද? කෑමේ වින්දනයක් තියෙනවා. නැත්තම් මේ කනේවා හරියට ඇඟට අවශෝෂණය කරන්නේ නෑ වින්දනය කරන්නේ නැත්තම්. ඔයත් කෑම කනකොට වින්දනයක් කරලා කන්නේ. කොහොමද රූපවාහිනිය ඉස්සර වාඩි නොවි කෑම කන්නේ? මොන කාල කන්නේද? ඇත්තටම මොන කාල කන්නේද? මම මේ වචන පාවිච්චි කරන්නේ විහිළුවට නෙවෙයි ආවට කියලාත් නෙවෙයි ඒවා ඇත්තටම පාවිච්චි කරන වචන. ඒ සුදුසු අවස්ථාවට. දැන් ඇත්තෙන් බලන්න ඔය ඇත්ත කලින් හම්බ කරන්නේ ප්‍රධාන දේ කන්න නේද? නේ? ඉක්මනට හම්බ හම්බ කරන ප්‍රධාන දේ කන්න. ඔය කන එකේවත් ආස්වාදයක් මුක්ති විඳින්න නැතුව කනවනම් කාලකන්ණි නෙවෙයිද? මොකද රූපවාහිනිය කියන බලාගෙන කනකොට වින්දනය කරන්නේ මොනවද? කෑමද රූපවාහිනිය. අරක තියෙන එක මොකක් හරි අන්න මොනවා කියනවා කියලා දන්නේ නැහැ. අන්න ඔය ඒක කටේ දාගන්නවා කපනවා දිනන මොකෝ යනවා දන්නේ නැහැ ඇතුළට. ඔය කියනවා. මොකක්ද ඒක වෙන්නේ? කවදාවත් අද ඉඳන් පුරුදු වෙන්න රූපවාහිනිය වහලා කෑම කන්න. මොනවාරි බලන්න තියෙනම් බලාගෙන ඉවර වෙලා කියන කෑම ටික කන්න රූපවාහිනිය ඉස්සරහින් කෑම කන්න නැත්නම් එයාට කන එකකට අගෞරවයක් ඒ කනවට වැඩි හොඳයි නොකා නිකන් සබ්බේ සත්තා ආහාරච්චික සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන ඒ ආහාරය කියන එකට ගෞරව කරනවා නම් මේ මිනිස්සයා මිනිස්සේ නෙමෙයි කොටින්ම කියනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පරාජිකා කියන්නේ මහානකම නෑ
පස්වෙනි පරාජිකාවක් පනවන නම් පනවන්නේ මේ විශ්වුන් කතා කර කෑ දානි වන්දනයකට. ඒ කියනවා හැම සත්වයෝම ආහාරයෙන් යැපෙන නිසා ආහාරයෙන් ප්‍රධාන කොට ගන්නට නිසා බොහෝ විට වරදක් වෙන්න පුළුවන්. ඒකින්ද මම ඒක පරාජිකාවක් වශයෙන් නෙවෙයි නොකල යුත්තක් වශයෙන් කතා කර කෑම නොකල යුත්තක් වශයෙන් මම දුක්ඛතාවපත්තියක් වශයෙන් පනවනවා. නොකල යුත්තේ. හැබැයි දරුණුකම පරාජිකාවක දරුණුකම තියෙනවා. අනුකම්පා කරන මේක. හැබැයි නොකල යුත්තේ කියලා කිව්වේ ඒක සුදුසු. නැතිනම් ආම්රණ විතරක් නෙමෙයි කියනද සුදුසු නැහැ කරන්නේ. දැන් කණේකේ අර්ථයක් තියෙනවා. එතන අපි කොයිතරම් වැරදි කරනවද කියලා. දැන් හැමදෙස්සෙම ඔය මෙහෙම බැලුවොත් එහෙම අපේ මනස මොනවා ඉතුරු වෙයිද මොන පැත්තේ? මානසිකත්වය. කොහොමද ගෙදර හැමදාම බුදුන් වහන්සේ දැන් ගෙදර බුදුන් වහන්සේට කියන්නේ මෙතන ක්‍රිස්තියානියක් කියන්නේ. මම කියවන ක්‍රිස්තියානියක් කියන්නේ ගෙදර දෙවියන් අදහන එකක කියලා ඔක්කොම අතුල්කන්නේ. ඒක සන්නේ ඔක්කොම අතුල්කයි. මුස්ලිම් මැත්තෝ කියන ආගම අදහන ගෙදර දවසේ 5 පාර ආගම අදහන. අදසනේ මොකද්ද බෞද්ධ කම කියන්නේ? මොකද්ද බෞද්ධ කම? වෙනතර කිසි නැගීමක් නැහැ. ඔය ඇත්තන්ගේ ඔක්කොම ආගම තමයි රූපවාහිනිය කියන්නේ. ඒ වගේ මන්දරුන්තිකයි කියලා. බුද්ධිය මන්දනීයේ ස්වභාවය නේ. බුද්ධිය නැත්නම් නැතිලා ඉන්නේ. හැමදාම මුදේ ඇදේ නැගින්න ඉස්සෙල්ලා. ඇදේම ඉඳගෙන. පැදුරෙන් පැදුරෙම ඉඳගෙන. එකපාරට නැගිටින්නේ නැතුව අවදි වෙනකොට ඉස්සෙල්ලා හිතන්න මොනවද මම කරන්නේ? පළවෙනි සංඥාව එනෝගේ අන් දෙක එකට කරලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා පෙරුවන් සර්වේන නැගිටිනකොට අද දවසේ මගෙන් දුක කිසිවෙකුට නොවේවා හැම සත්වයකටම යහපතක්ම වේවා කියන සිතිවිලි දවස පටන් ගන්නවා. දැන් ඔබෙන් දුක කිසිවෙකුට නොවේවා නම් ඔබ පැමිණලා ආයතනයේ මුලින්ම අගට ඔබෙන් දුකක් වෙන්න බැහැ. ඒ වගේම ආයතනයේ ප්‍රධානී මගෙන් දුක කිසිවෙකුට නොවේවා හැම දිනකටම යහපතක්ම වේවා කියන සිතුවිලි ඉන්නවනම් ආයතනයේ ප්‍රධානී දිනුත් අනුන්ගේ දුකක් වෙනස කටයුතු කරන්නේ නැහැ. මේ දෙක එකට සම වෙනකොට එතන බ්‍රහ්ම ලෝකයක වගේ ප්‍රවැත්මක් නැද්ද?